තෙරුවන් සරණයි සියලු දෙනාටම. සිත නිවන්නට සසර ගමන කෙටි කරගන්නට බුදුබණ අසන්නට මේ සූදානම. බෞද්ධ රූපවාහිනිය සෑම දිනකම පස්වරුවේ ඔබ වෙත සංනිවේදනය කරන සජීවී සූත්‍ර ධර්ම දේශනාවයි අදත් මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. ධර්ම දේශනාව පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ ධම්සභා මණ්ඩපයට වැඩම කොට පදාළ කඩුගන්නාව මුදලිවත්ත ශ්‍රී දීපාලෝක විහාරාධිපති දෙකටන රජුහේන ගුණසිරි සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ජාතික අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්ය පූජ්‍යපාද නෙළුවාකන්දේ ඥානානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. කොළඹ පදිංචි ජානකී කළුබෝවිල මහත්මිය සහ රවි කළුබෝවිල මහත්මයා ඇතුළු පින්වත් පිරිස අයුතු වූ ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සංනිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. එසේනම් හේවිසි කලාකරුවන්ගේ ශබ්ද පූජාව මැද්දේ ලෝතුරු තථාගතයන් වහන්සේට මල්බට්ටිය පූජා කරන්නටත් ඉන් අවසන ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වා ධර්ම දේශනාවට ආරාධනා කරන්නට දායක පින්වත් පිරිසටයි මේ ආරාධනය. සාදු සාදු සාදු. එසේනම් සදරම දේශනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් අපි සියලු දෙනාම පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුනාද පවත්වා තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා
සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු. චත්තාරෝ මේ භික්ඛවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මින් කතමේ චත්තාරෝ අත්තහිතාය පටිපන්නෝ නෝ පරහිතාය පරහිතාය පටිපන්නෝ නෝ අත්තහිතාය නේව අත්තහිතාය ච පටිපන්නෝ නෝ පරහිතාය අත්තහිතාය ච පටිපන්නෝ පරහිතාය ච පටිපන්නෝති. සාදු සාදු. අද මේ සූත්‍ර දේශනාවේ දායකත්වයේ දරන කළුබෝයිල පවුලේ පින්වතුන් වගේම බෞද්ධ රූපවාහිනිය ඔස්සේ මේ මොහොතේ මේ ධර්ම දේශනාව සූත්‍ර දේශනාවත් එක්ක එකතු වෙලා ඉන්න පින්වතුනි පින්වතියනි, අද මේ වෙලාවේ දේශනා කිරීමට තෝරා ගන්න යෙදුණු සූත්‍රය අංගුත්තර නිකාය සූත්‍ර පිටකට අයත් ග්‍රන්ථයේ ඇතුළත් වෙන සික්ඛාපද කියන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මේ සික්ඛාපද සූත්‍රයේ ඇතුළත් වෙන කරුණුම වෙනත් ක්‍රමවලින් දේශනා කරලා තියෙන සූත්‍ර කීපයක්ම තියෙනවා. බෞද්ධයා රූපවාහිනිය බෞද්ධයා ගුවන්විදුලියට අවධානය යොමු කරන අපේ පින්වතුන්ට ඒවා වරින් වර අහන්න හම්බ වෙලා ඇති. මතක් කළොත් කීපයක් අංගුත්තර නිකායෙම තියෙනවා අත්තහිත පරහිත කියලා සූත්‍රයක්. ඒ සූත්‍රයේ ඇතුළත් වෙන්නේ වෙනත් ක්‍රමයකට මේ කරුණු ටිකමයි. ඒ වගේම මජ්ක්‍ධිම නිකායේ තියෙනවා සල්ලේඛ සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේම තියෙනවා අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රය. මේ වගේ සූත්‍ර කීපයකදීම අපට අද අපි මේ අවධානයට ලක් කරන සික්ඛාපද සූත්‍රයේ ඇතුළත් කරුණුම තථාගතයන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙනවා. පින්වතුනි, මේ දවස්වල මේ ආගමික නීති ගැනත් කතා බහ වෙනවනේ. අපේ ආගමික නීති අපිට වටිනවා, අපි ඒවා තියා ගන්නවා. අපිට රටේ නීති වැඩක් නැහැ, වෙන නීති වැඩකුත් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේගේ දහමේ කිසිම නීතියක් නැහැ. ඔබට බෞද්ධ අයට බුදුහාමුදුරන් වහන්සේගේ ධර්මයේ පිළිගන්න උදවියට නීති පනවලා නැහැ. තියෙන්නේ භික්ෂුන් වහන්සේලාටයි භික්ෂුණීන් වහන්සේලාටයි පනවන ලද විනය නීති. ඒවා ගිහි අයට අදාළ වෙන්නේ නැහැ. ඒක තමයි මේ ධර්මයේ තියෙන විශේෂතාවයත් විශිෂ්ටතාවයත්. ඇයි එහෙම කළේ? බුදුහාමුදුරුවන් වහන්සේ අවබෝධ කරගත්ත අනිකුත් ආගමික ශාස්ත්‍රූන් වහන්සේලා විසින් හෙළි නොකළ විශේෂිත කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි
තථාගතයන් වහන්සේ තමයි ලෝකයට අනාවරණය කළේ පුද්ගලයෙකුගේ ක්‍රියාකාරකම් වලට පදනම් වෙන්නේ ඔහුගේ මනස බව. පුද්ගලයෙකුගේ ක්‍රියාකාරකම් වලට හැසිරීම් වලට පදනම් වෙන්නේ ඔහුගේ මනස. මනසේ ස්වභාවය මත තමයි හැසිරීම කරන්නේ. අපි එක් එක්කෙනාගේ හැසිරීම් එක් එක්කෙනාට වෙනස් වෙන්නෙත් ඒ නිසා. පළවෙනි කාරණේ ඒක. එතකොට අනිකුත් ඉගැන්වීම් එක්ක බලනකොට ඔවුන් හිතන්නේ මැවුම්කාරයෙක් අපිව මවලා තියෙනවා. ඒ මැවුම්කාරයාට ඕන විදියට අපි හැසිරෙනවා. හැබැයි බුදුදහම ඒක පිළිගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒකට දොස් කිව්වෙත් නැහැ. බුදුහාමුදුරන් වහන්සේ ඒවා විවේචනය කළෙත් නැහැ. උන්වහන්සේ ඉදිරිපත් කළේ මොනම ක්‍රමයකින් හරි මේක හොයලා බලන්න ඇත්තද නැත්තද කියලා. මොනම ක්‍රමයකින් හරි. එහෙම බැලුවාම පළවෙනිම පිළිගැනීම සහ අනිකුත් ඉගැන්වීම් වලට වඩා තියෙන වෙනස තමයි අපේ හැසිරීම් වලට මූලික වෙන්නේ මනස කියන එක. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා කියලා ඉගැන්වුවේ ඒකයි. ඊළඟ කාරණේ තමයි මේ හැසිරීම් තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්තේ ඒ පුද්ගලයා විසින් මේ ලෝකයත් එක්ක කරන ගනුදෙනු මත තම තමන්ගේ සිත්වල ඇති කරගනු ලබන මනක්කල්පිත ලෝකයක් තියෙනවා. ඒවා හඳුන්වලා තියෙන්නේ ප්‍රපංචකරණය කියලා. මේ කතා කරන මටත් තියෙන මං ගොඩනගාගත්ත මනක්කල්පිත ලෝකයක්. ඔය ඇත්තන්ටත් තියෙනවා. ඔක්කොගේම එක වගේ නෙමෙයි. ඒ ලෝකයේ ගොඩ නැගෙන්නේ අපි සතුව තියෙන ඉන්ද්‍රයන් බාහිර ලෝකයේ අරමුණුත් එක්ක ස්පර්ශ වීම නිසා. මගේ ඇහැ බාහිරව තියෙන රූපත් එක්ක ගැටෙනකොට ඒ හැම මොහොතකම සිතේ සිතුවිලි හට ගන්නවා. ඔය හටගන්න සිතුවිලි ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. ඇහත් ඒ විදිහමයි, කන ශබ්දත් එක්ක ස්පර්ශ වෙනවා ගැටෙනවා, නාසය ගඳ සුවඳ එක්ක ස්පර්ශ වෙනවා ගැටෙනවා, දිව රස නීරස එක්ක ගැටෙනවා, සිරුර පහසත් එක්ක ගැටෙනවා. මේ ඉන්ද්‍රයන් පහ බාහිරව තියෙන අරමුණුත් එක්ක ගැටෙනකොට සිතුවිලිනේ උපදින්නේ. ඒවා හැඳින්වේ විඥාන කියලා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන ආදී වශයෙන්. ඒ අනුව තමයි හොඳ සහ නරක, කළ යුතු දේ නොකළ යුතු දේ තීරණය වෙන්නේ. මගේ හිතට අරමුණු ආවට පස්සේ සමහර අරමුණු වලට මම ඇලෙනවා, ආසාවක් දක්වනවා, කැමැත්තක් දක්වනවා. ඒ අරමුණ සපුරා ගැනීම සඳහා මම ක්‍රියාත්මක වෙනවා. මම කැමති දේ, මම ඇලෙන දේ නෙමෙයි තව කෙනෙක් කැමති වෙන්නේ. ඊට වෙනස් එකක් වෙන්න පුළුවන්. කොහොම නමුත් සිද්ධ වෙන ක්‍රියාවලිය ඕකයි. ඊළඟට ගැටෙන සිතුවිලි එනවා. අකමැති ඒවා, පිළිකුල් කරන ඒවා, ප්‍රතික්ෂේප කරන සිතුවිලි එනවා මේ අරමුණුත් එක්ක ගැටීමේ ප්‍රතිඵල හැටියට. ආවම ඊට ප්‍රතිපක්ෂව කටයුතු කරනවා. ඒකත් එක්ක ගැටෙනවනේ. ඔය ක්‍රම දෙක තමයි ජීවිත කාලය තුල අපි කරන්නේ.
එතකොට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත දෙවෙනි කාරණේ මම ඔය කිව්වේ මේ ලෝකයේ මිනිස්සු හොඳ වැඩ කරනවා නරක වැඩ කරනවා හැසිරීම හොඳයි නරකයි කියලා අපි වර්ග කරගන්නේ නිර්ණායක අනුවනේ. ඒ නිර්ණායක කොහොමද දීලා තියෙන්නේ? එක එක්කෙනාට කියන්න පුළුවන් මේක මැවුම්කාරයාගේ කැමැත්තට අනුව කරන දෙයක්. අපෙන් බලාපොරොත්තුනේ මේ ටික කියලා තව කෙනෙකුට කියන්න පුළුවන් වෙයි. තථාගතයන් වහන්සේ දේශනා කළේ උන්වහන්සේගේ කැමැත්ත නම් හොඳ එක නෙමෙයි. උන්වහන්සේ අකමැති දේ නරක නෙමෙයි. ශාස්ත්‍රවල හැටියට එහෙම වෙන්න ඕනනේ හරිනම්. උන්වහන්සේ ඒකට පොදු නිර්ණායකයක් ඉදිරිපත් කරා ලෝකේ එදාට වගේම අදටත් ඉදිරියටත් ගැළපෙන. ඒ දහම අපි සනාතනිකයි කියන්නේ ඒක නිසායි. මොකක්ද ඒ නිර්ණායකය? යමක් ක්‍රියාකාරකමක් හොඳ වෙන්නේ මෙන්න මෙහෙමයි නරක වෙන්නේ මෙහෙමයි කියලා ඉගැන්වුවා. ඒ ඉගැන්වීම තියෙන්නේ අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රය. ඒකයි මම කිව්වේ මේ කරුණුම වෙන වෙන ක්‍රමවලින් තථාගතයන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා. එතන පෙන්නලා දුන්නේ අර පුංචි රාහුල හාමුදුරුවන්ට 7 හැවිරිදි වයසේ සිද්ධාර්ථ කුමාරයාගේ පුතා එයාට. එයා බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවේ කුසලය කියන්නේ මොකද්ද අකුසලය කියන්නේ මොකද්ද මට තේරෙන්නේ නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ ඒක පැහැදිලි කරන්න තමයි ওই දේශනාව කරන්නේ. දිග දේශනාවක් මජ්ක්‍ධිම නිකායේනේ. ටිකක් දිග සූත්‍ර තියෙන්නේ. අපිට උවමනා කොටස ගත්තොත් එහෙම එතන පැහැදිලි කරන්නේ රාහුල ඔබට ගොඩක් දේවල් හිතෙනවා. ඔබ ළමෙක්නේ ළමා වයසේ කෙනෙක්නේ ගොඩක් දේවල් හිතෙනවා. දුවන්න හිතෙනවා කෑ ගහන්න හිතෙනවා උඩ පනින්න හිතෙනවා දඟලන්න හිතෙනවා සෙල්ලම් කරන්න හිතෙනවා අද කාලේ හැටියට ගත්තොත් ගස් නගින්න හිතෙනවා රූපවාහිනිය බලන්න හිතෙනවා සින්දු කියන්න හිතෙනවා නටන්න හිතෙනවා ළමයින්ද එහෙමයි ළමයින්ද නෙමෙයි වැඩි හිටිය අපිටත් එහෙමනේ. ඉතින් බුදුහාමුදුරන් වහන්සේ රාහුල පොඩි හාමුදුරන්ට කියනවා රාහුල ඔබට ගොඩක් දේවල් හිතෙනවා ළමයෙක් නිසා. ඔබ පොඩි හාමුදුර නමක්නේ. දැන් ඔබ කරන්න ඕනන්නේ මෙන්න මෙහෙමයි. ඔබට හිතෙන දේවල් ඔබ පිට කරන්නේ කොහොමද? වචන වලින් හෝ හැසිරීමෙන්. හිතෙන දේ පිට කරන්නේ වචන වලින් හෝ හැසිරීමෙන්. අනිත් අය ඔබ හිතුව දේ දැනගන්නෙත් හැසිරීමෙන් සහ වචන වලින් තමයි. මෙයා මෙහෙම කෙනෙක් කියලා. එනිසා රාහුල ඔබට හිතුණු දෙයක් වචන වලින් පිට කිරීම නිසා හෝ ක්‍රියාත්මක වීම නිසා හෝ ඔබට එහෙම නැත්නම් එහි ප්‍රතිලාභ කරුවන්ට හිත් වේදනාවක් කනගාටුවක් පාඩුවක් අලාභයක් විපතක් සිද්ධ වෙනවා නම් මම ඒකට කියනවා අකුසල ක්‍රියාවක් කියලා. මේක හොඳට තේරුම් ගන්න. ඒ හැසිරීම ප්‍රදර්ශනය කරන කෙනාට හෝ එහි ප්‍රතිලාභකරුවෙක් කාට හරි තව කවුරු හරි කෙනෙකුට හිරිහැරයක් වේදනාවක් විපත්තියක් පාඩුවක් කරදරයක් සිත් ඇවුලක් දුකක් ඇති වෙනවා නම් ඒක අකුසලයක් කිව්වා. ඒ විතරක් නෙමෙයි කරන කෙනා සතුටු වෙන්න පුළුවන්. හැබැයි ඊළඟ පාර්ශ්ව කරුවා නොසතුටක් ඇති කරගත්තොත් දුක් වුණොත් පීඩාවටපත් වුණොත් ඒකත් අකුසලයක් කිව්වා. සමහර ක්‍රියාකාරකම් වලදී කරන කෙනාට පාඩුවක් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රතිලාභ කරුවා සතුටු වෙන්න පුළුවන්. ඒත් අකුසලයක් කියලා කිව්වා. බලන්නකො බුදුහාමුදුරන් වහන්සේගේ නිර්වචනය. කොහෙද එහෙම ඉගැන්වීමක් තියෙන්නේ?
උන්වහන්සේට තමන් වහන්සේගේ ශ්‍රාවකයන් සතුටු කරන්න විතරක් නම් ඕනකම තිබුණේ, කියන්න තිබුණා, දේශනා කරන්න තිබුණානේ. මහණෙනි ඔබට සතුටු වෙන්න පුළුවන් නම් අනිත් අයට ඕන එකක් ගැටලුවක් නැහැ. ඒ කරන ක්‍රියාව හොඳ එකක් කියලා. එහෙම ඉගැන්වුවේ නැහැ. ඇයි මේ ලෝකයේ හැම කෙනෙක්ම කවර ජාතියකට අයත් වුණත්, මොන රටක ජීවත් වුණත්, කෙබඳු තරාතිරමක කෙනෙක් වුණත්, මිනිස්සු කැමැති අකමැති දේවල් කීපයක් බුදුහාමුදුරන් වහන්සේ අනාවරණය කළා. එකක් තමයි ජීවිතුකාමෝ කියලා කිව්වා. හැමෝම ජීවත් වෙන්න කැමතියි. බෞද්ධයෝ විතරක් නෙවෙයි, අන්‍යාගමිකෝ ජීවත් වෙන්න කැමතියි. මේ රටේ මිනිස්සු විතරක් නෙවෙයි, විදේශගතව ඉන්න අයත් ජීවත් වෙන්න කැමතියි. විදේශ රටවල මිනිස්සු ජීවත් වෙන්න කැමතියි. ඒක නිසානේ මෙච්චර මේ සටන් වදින්නේ, මුවාවරණ පැලඳගෙන, දුරස්ථභාවයේ තියාගෙන, දෑත් පිරිසිදු කරමින්, එන්නත් කරගනිමින්, බෙහෙත් හොයමින්. මොකද මේ මහන්සි වෙන්නේ? වදයක් තමයි. දැන් මුවාවරණ පැලඳ ගැනීම සමහර කෙනා මල්ල කරදරයක් මේකෙදි මොකද කරන්නේ කියලා. නිදහස නැහනේ, විවෘත නැහනේ. ඒක කරදරයක් වුණත් අපි ඒක පැලඳගෙන ඉන්නේ ජීවත් වෙන්න තියෙන ආසාව නිසා. ජීවිතුකාමෝ කියලා කිව්වා. පේනව නේද මේ දවස්වල විදේශ රටවල ඉන්න ඇත්තොත් ජීවිතේ බේරගන්න නොකරන උත්සාහයක් නැහැ. නොකරන පරිත්‍යාගයක් නැහැ. හැමෝම ජීවත් වෙන්න කැමතියි කිව්වා. ඊළඟ කාරණය තමයි සුඛකාමා. සැප කැමති අපි ඔක්කොමලා. සැපෙන් ජීවත් වෙන්න, කයට සැප දෙන්න, හිතට සතුට ඇති කරවගෙන ජීවත් වෙන්න. මානසික සුවයට කියන්නේ සතුටනේ. කායික සුවය නම් ඇඟට සැප දීම කියලා කියනවා. එතකොට ඒකත් අපි ඔක්කොමලා කැමති. ඒ නිසා තමයි ලස්සනට හොඳට ගෙවල් දොරවල් හදාගෙන, යාන වාහන තියාගෙන, තව අපිට පාවිච්චි කරන්න උවමනා කරන මෙවලම්, මේ තාක්ෂණික මෙවලම් ඇතැම් වෙලාවට තියාගෙන පරිහරණය කරමින් සැප විඳිනවා කියලා එකක් කරන්නේ. හැමෝම කැමති සැප විඳින්න, සුඛකාමා. ඒක අපි විතරක් නෙවෙයි, සත්තුත් කැමතිනේ. බලන්නකො සතෙකුට ආදරේ හිතෙන විදිහට කතා කරපුවාම එහෙම කොච්චර ලෙන්ගතුකමක් පෙන්නනවද? ඒ කියන්නේ සතුටට කැමති, සැපයට කැමති. සතෙකුට, ඇති කරන සතෙකුට නෙමෙයි, වෙනත් සත්තුන්ට අපි කෑම දෙන්න පුරුදු වෙලා තියෙනවානේ සමහරු. බලන්නකො කෑම ටික දුන්නාම ඉගිලිලා ඇවිල්ලා වහන සත්තු මොන තරම් පරීක්ෂාකාරී වෙනවද කියලා. බයෙන්ද අර කෑම ටිකට ලං වෙන්නේ. වටපිට බලනවා තව කවුරු හරි එයිද, ඉන්නවද, හිරිහැරයක් වෙයිද කියලා. මොකද මේ ජීවත් වෙන්න කැමැත්ත, සතුටෙන් ඉන්න තියෙන, සැපෙන් ඉන්න තියෙන කැමැත්ත. ඊළඟට උන්වහන්සේ දේශනා කරන අමරිතුකාමෝ, නොමැරින්නත් කැමතියි. නොමැරි ඉන්න බෑ, නමුත් නොමැරි ඉන්න කැමති. අර දෙකම තියෙනවා නම් ආයුෂ කොච්චර තිබුණත් කමක් නැහැ කියනවනේ. මැරෙන්න හිතෙනවා නම් මැරෙන්න හිතිලා තියෙන්නේ ওই දෙකෙන් කොයික හරි නැති වුණාමනේ. එක්කෝ කායික සුවය, නැත්තම් මානසික සතුට නැති වෙලා. එහෙම වුණාම මැරෙන්න හිතුණා කියලා කියනවා. කතා කරන අය කියන්නේ ඉතින් නොමැරි ඉන්නව කරන්න දෙයක් නැති හින්දා, නැත්තම් මැරෙන්න හිතුණු වාර ගාන නම් අනන්තයි, කිසිම සතුටක් නැහැ කියලා. පහුගිය දවසක බකින්හැම් මාලිගාවෙනුත් අර මේනන් කුමාරිය කිව්වේ රජමාලිගාවේ හිටපු කාලය තමයි ජීවිතේ දුක්ඛදායකම කාලය කියලා. අපි හිතන්නේ මේ භෞතික සම්පත් වල තමයි සැප තියෙන්නේ කියලා. කිසිදු දෙයකින් භෞතික දේවල් වලින් අඩුවක් නැහැ, මානසික සුවය නැතුව ගියා.
ඒ නිසා මේනන් කුමාරිත් කිව්වා මාධ්‍යයට මාලිගාවෙන් අයින් වෙන්න හිතුවේ මාලිගාවේ මට සැපක් නැහැ සතුටක් නැහැ කියලා. මැරෙන්න හිතුණා කියලා කිව්වා. ඒක තමයි ඇත්ත. එනිසා බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරනවා අමරිතුකාමෝ මැරෙන්න කැමති නෑ හිතුණට. හතරවෙනි කාරණේ තමයි දුක්ඛ පටික්ඛූලෝ. දුක පිළිකෙව් කරනවා අපි. ප්‍රතික්ෂේප කරනවා. ඒක විඳින්න කැමති නෑ. ඔය කියන ලක්ෂණ හැම පුද්ගලයෙක්ම අපේක්ෂා කරන බලාපොරොත්තු වන ඒ තුල ජීවත් වෙන්න හිතනවා. එනිසා උන්වහන්සේ දේශනා කරනවා මේවා මේ සමස්ත මානවයා තුල විශේෂයෙන් ගත්තාම තියෙන පොදු ධර්මතාවයන්. ඒ වෙනුවෙන්ම තමයි උන්වහන්සේ ඉදිරිපත් කළේ ඒක නිසා මේ කියන ලක්ෂණ හැමෝම කැමැත්ත දක්වාට හැමෝටම ලැබෙන්නේ නැහැ. ලබා ගන්න උවමනා කරන ක්‍රමවේදය උන්වහන්සේ පෙන්නලා දුන්නා. අන්න එතෙන්දි තමයි මේ සික්ඛාපද කියන එක ඉදිරිපත් කරන්නේ. සික්ඛාපද. එතකොට මම මේ පෙන්නලා දුන්නේ පැහැදිලි කරන්න උත්සාහ කළේ වෙනත් ඉගැන්වීම් වල නීති රීති ආගමික නීති කියලා තිබුණට බුදුදහමේ ආගමික නීති නැහැ. නීති නැත්තේ උන්වහන්සේ ඔය කියන කාරණා දෙක තුන වගේම මිනිස්යා කියන සත්වයාට උපතින්ම ලැබිලා තියෙනවා ශ්‍රේෂ්ඨ මනසක් කියලා පිළිගත්ත ශාස්ත්‍රවරයෙක්. ඒ මනසට කළ නොහැක්කක් නැහැ. කළ නොහැක්කක් නැහැ. අංගුත්තර නිකායේ ඒකක නිපාතේම සඳහන් කරලා තියෙනවා ඒකායනෝ භික්ඛවේ අයං මග්ගෝ සත්තානං විසුද්ධියා. සත්වයන්ගේ විසුද්ධිය පිණිස පාරිශුද්ධ බව පිණිස තියෙන එකම මගයි කියලා. ඒ වගේම නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යත ඉදං භික්ඛවේ චිත්තං කියලා. ඒකේ තේරුම තමයි මහණෙනි මම දැක්කේ නෑ මේ ලෝකේ මේ තරම් වටිනා වස්තුවක්. අපි නම් එක එක දේවල් වලට වටිනාකම් දෙනවා. ලෝකෙම වටින්නේ මේවා කියලා. බුදුහාමුදුරන් වහන්සේ ලෝකයේම වටිනා වස්තුව හැටියට දැක්කේ තමන් තුල තියෙන සිත. මේ සිතට කළ නොහැක්කක් නෑ කිව්වා. බුදුවරු බිහි කළේ සිතෙන්. මහරහතුන් වහන්සේලා බිහි කළේ සිතෙන්. ඉංජිනේරුවරු හැදුවේ සිතෙන්. දොස්තරවරු හැදුවේ සිතෙන්. ඒ වගේම අපරාධකාරයෝ අවාසනාවන්ත පුද්ගලයෝ කාලකන්ණි මිනිස්සු හැදෙන්නේ සිත් වලින්මයි. ඒක නිසා සිතට කළ නොහැක්කක් නැහැ. ඕක අවබෝධ කරගත්ත නිසා බුදුරජාණන් වහන්සේ ලෝකයට අනාවරණය කළා යම් කිසි කෙනෙක් තමන්ගේ සිත කිලුටු කරගත්තොත් නරක සිතුවිලි වලින් ඒ පුද්ගලයාගේ හැසිරීම නරකයි. සිත නරක සිතුවිලි වලින් කිලිටි කරගත්ත පුද්ගලයාට හොඳ වැඩ කරන්න බෑ. හොඳ වචන පිට කරන්න බෑ. ඔහු කරන්නේ නරක වැඩ, කියන්නේ නරක අසභ්‍ය අශ්ලීල වචනමයි. ඒක බුදුහාමුදුරන් වහන්සේ අවබෝධ කරගෙන අනාවරණය කළ නිසා තමයි මේ සික්ඛාපද කියලා කොටසක් දේශනා කළේ. සික්ඛාපද කියපු ගමන් මතක් වෙන්නේ ගිහි අයට පන්සිල්, අදිසිල් හැටියට අටසිල්, දසසිල්, පොඩි හාමුදුරන් වහන්සේලාට සාමණේර සිල්, උපසම්පන්න ස්වාමින් වහන්සේලාට අදිශීලයක් හැටියට උපසම්පදා සීලේ ඕවනේ ශික්ෂාපද තමයි. ඒවට ශික්ෂාපද කියන වචනේ භාවිතා කරලා තියෙන්නේ පින්වතුනි මානසික ශික්ෂණයක් ඇති කරවීම සඳහා ඉදිරිපත් කළ කරුණු නිසා. සික්ඛාපද තියෙන්නේ කියව ඉන්න නෙමෙයි. දැන් නම් එහෙම තමයි ගොඩක්.
ඒවා දේශනා කරලා තියෙන්නේ මානසික සංවරය ඇති කරගන්න. මානසික පාරිශුද්ධ බව ඇති කරගන්න. අර කිලුටු සිතුවිලි යටපත් කරලා පිරිසිදු යහපත් සිතුවිලි ගොඩනගා ගන්න සිත තුළ. ශික්ෂාපදයකටයි දේශනා කරලා තියෙන්නේ. මේ සූත්‍රයේ බුදුහාමුදුරන් වහන්සේ ඉදිරිපත් කරන්නේ චත්තාරෝ මේ භික්ඛවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්. මේ ලෝකයේ සියලුම මිනිස්සු බෙදුවම කොටස් 4ක අය ඉන්නේ. මේ දේශනාවට අනුව එහෙම වර්ගීකරණය කරපු අවස්ථා ගොඩක් තියෙනවා. කතමේ චත්තාරෝ කවුද 4 වැදෑරුම් පුද්ගලයෝ? අත්තහිතාය පටිපන්නෝ නෝ පරහිතාය. මං ආපහු මතක් කරනවා අත්තහිත පරහිත කියලා සූත්‍රයක් දේශනා කරලා තියෙනවා කියලා කිව්වනේ. ඒකේ තියෙන්නේ අත්තහිතාය පටිපන්නෝ නෝ පරහිතාය කියලා පෙන්නලා දීලා තියෙන්නේ තමාගේ යහපතට පමණක් කටයුතු කරගන්න අනුන්ගේ යහපතට කටයුතු නොකරන පුද්ගලයාය කියලා. එහෙම අය ඉන්නවනේ. සමහර අය මුළු ජීවිත කාලෙම යොදවලා තියෙන්නේ තමන්ගේ යහපත පිණිස, තමන්ගේ පැවැත්ම පිණිස. අනුන්ට කියලා මුකුත් කරලා නැහැ බලාගෙන යනකොට. අත්තහිතාය නෝ පරහිතාය. මේ සික්ඛාපද සූත්‍රයේ උන්වහන්සේ ඊට වඩා පොඩි වෙනස්කමක් දේශනා කරනවා. මොකද්ද? තමන් ප්‍රාණඝාතයෙන් වළකිනවා, අනිත් අය වළක්වා ගන්න කටයුතු කරන්නේ නැහැ. අත්තහිතාය නෝ පරහිතාය. ප්‍රාණඝාතය කරන්නේ තමන්. අනිත් අය ප්‍රාණඝාතයෙන් වළක්වා ගැනීමට මුකුත් කරන්නෙත් නැහැ. එතකොට තමන් ප්‍රාණඝාතය නොකර ඉන්නවා අත්තහිතාය තමන්ගේ යහපත පිණිස. පරහිතාය නෝ අනුන්ට උපදෙස් දෙන්න යන්නෙත් නැහැ, නරකයි කියන්නෙත් නැහැ, එපා කියන්නෙත් නැහැ. දැක්කත් අහක බලාගෙන ඉන්නවා. මට මොකද ඉතින් මේ මිනිස්සු මරාගත්තාම මට ඇති වැඩක් නැහැනේ, මං නොමර හිටියාම ඇතිනේ කියලා එහෙම ඉන්න අය ඉන්නවනේ. එයාට කිව්වේ අත්තහිතාය නෝ පරහිතාය. ප්‍රාණඝාතයට විතරක් නෙවෙයි අදත්තා දානේ, කාම මිත්‍යාචාරය, මුසාවාද, සුරාමේරය, පන්සිල් ගැනම බුදුහාමුදුරන් වහන්සේම දේශනා කරනවා. එතකොට මේ ප්‍රාණඝාතයෙන් වැළකීම කියන එක දැන් ශික්ෂාපද වශයෙන් ගත්තාම අපිට තියෙනවා කරුණු දෙකක්. ඒ තමයි චාරිත්‍ර සීල, වාරිත්‍ර සීල කියලා. ශික්ෂාපද කියන එක සීලය හා බැඳුණු එකක් නේ. චාරිත්‍ර සීලය කියලා කියන්නේ තමන් පිළිගත් ශික්ෂාපදයට අනුගතව කළ යුතු දේ. ඒකට කිව්වේ චාරිත්‍ර සීලය. දැන් අපි මේ පළවෙනි ශික්ෂාපදයේ ගත්තාම ප්‍රාණඝාතයනේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියනවා. එතකොට ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ ශික්ෂාපදයේ සමාදන් වෙමි කියලා අපි වචනෙන් සිංහලෙන් කියනවා. සමාදන් වුණාම කියමුකෝ. එතකොට එයාට තියෙනවා දෙවදෑරුම් ක්‍රමයක්. එකක් තමයි චාරිත්‍ර සීලේ පිහිටන්න ඕන, අනිත් එක වාරිත්‍ර සීලේ පිහිටන්න ඕන. එතකොට වාරිත්‍ර සීලය කියලා කියන්නේ ඉවත් කිරීම, නොකර ඉඳීම, ප්‍රාණඝාතය නොකර සිටීම. එතකොට වැළකුණා. චාරිත්‍රය මොකක්ද එතකොට? චාරිත්‍රය තමයි අනිත් අයගේ ජීවිත ආරක්ෂා කරලීම වෙනුවෙන් ඔබට යමක් කළ හැකි නම් ඒ දේ කරන්න ඕනේ. සීලය සම්පූර්ණ වෙන්නේ එතකොට. ඒක තමයි මේ පළවෙනි කාරණෙන් උන්වහන්සේ අනාවරණය කරන්නේ. තමන් ප්‍රාණඝාතය නොකර ඉන්නවා. හරි. වාරිත්‍ර සීලය කළා.
හැබැයි චාරිත්‍ර සීලය කරලා නැහැ. තව කෙනෙකුගේ ජීවිතය ආරක්ෂා කරගන්න සතෙකුගේ වුණත් අපි නම් පන්සිල් හොඳට රකින්න අය කියනවා. මැරෙන්න වැටලා හිටියොත් එම සතෙක් නොදැක්ක වගේ යනවා. අනේ මේ සත්තු ගැන බලන්න තියා මට මේ තියෙන වැඩත් එක්ක බලාපුවාම කියලා යනවා යන්න. සමහර වෙලාවට පොඩි උදව්වක් කළා නම් බේරගන්න පුළුවන් ජීවිතේ. ඒක මග හරිනවා. ඒ කියන්නේ ඒ තැනැත්තා වාරිත්‍රයට ගියේ නැහැ. මේ චාරිත්‍රයට ගියේ නැහැ. අනිවාර්යෙන් කරන්න ඕනේ. නැත්තම් සීලේ බාගෙට. එනිසා බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරනවා අත්තහිතාය නෝ පරහිතාය. ඔන්න සමහර අයගේ ස්වභාවය. දෙවෙනි එක්කෙනා තමයි පරහිතාය පටිපන්නෝ නෝ අත්තහිතාය. සමහර අය ඉන්නවා පරහිතාය පටිපන්නෝ අනුන්ට බණ කියනවා. අනුන්ට උපදෙස් දෙනවා. මේවා පව්කම් මේවා කරන්න එපා නරක වැඩ ඕවා කළොත් වෙන්නේ මෙන්න මෙහෙමයි. අපාගත වෙන්න ඕන නැහැ. මෙහෙම අපායක් කරගන්නවා. ගෙදරම අපායක් වෙනවා. ඒ නිසා පුතේ මේවා නම් කරන්න එපා මල්ලිය කික ඔහම දැන් කියනවා. හැබැයි මිනිස්සයව ඔක්කොම කරනවා. ප්‍රාණඝාතයත් කරනවා. ප්‍රාණඝාතය කර කර කියනවා අනිත් අයට ඕක නම් කරන්න එපා කියලා. අදත්තාදානේ හොරකම් කරනවා. දන්නවා අනිත් අය හොරකම් කරන බව. මිනිස්සුන්ට බන කියනවා හොරකම් කරන්න නම් එපා අපාගත වෙනවමයි ගොයියෝ කියලා. එහෙමයි. පරදාරසය වෙනයත් එහෙමයි. බොරුව කේලම මුසාවත් එහෙමයි. අවසානයේ ඉතින් කියන්නම දෙයක් නැහැනේ. සුරාමේරය බිබී කියනවා බොණ්ඩ නම් එපා. බිව්වම වෙන්නේ මෙහෙමයි. ඒ තමයි දෙවෙනි එක්කෙනා පරහිතාය පටිපන්නෝ නෝ අත්තහිතාය. ඉතින් ඔය සිල් විතරක් නෙමෙයි සමහර වෙලාවට ගෙවල් වලත් ඔවා කතා කරනවනේ. නෝනලා කියනවා ඇතැම් වෙලාවට අපේ මහත්තයා ඉතින් අනුන්ටම තමයි කරන්නේ. ගෙදර දිහා ඇහැක් කරලා බලන්නේ කියනවා. අපි කෑවද බීවද ඉන්නවද දරුවන්ට අඩුපාඩුකම් තියනවද ඉගෙන ඒව මොනවත් අහන්නේ බලන්නේ නැහැ. එයාගේ වැඩේ අනුන්ට කරන එකම තමයි කියලා. එහෙම අය ඉන්නවා. නෝනලත් ඇති මහත්තුරු නොකිව්වට. බොහෝ වෙලාවට නෝනලා තමයි ඒවා කියන්නේ. බුදුහාමුදුරන් වහන්සේ මේ එක පුද්ගලයෙක් ගැන කියපු කතාවේ තුන්වෙනි එක්කෙනා තමයි නේව අත්තහිතායච පටිපන්නෝ නෝ පරහිතාය. නේව අත්තහිතායච පටිපන්නෝ නෝ පරහිතාය. තමුන්ගේ යහපතට අභිවෘද්ධියට දියුණුවට කරගත්ත දෙයක්ුත් නැහැ. අනුන්ට කරපු දෙයක්ුත් නැහැ සමහර වෙලාවට. ඇතැම් අයගේ ජීවිත මුහුකුරා ගිහිල්ලා දැන්. හැබැයි තමන් අඩුම තරමේ මේ පස්පව් වලින්වත් වැළකීලා නැහැ. වයසින් මුහුකුරා ගිහිල්ලා දැන් අගටත් ගිහිල්ලා පස්පව් වලින් තමන් වැළකීලත් නැහැ. අනුන්ව වළක්වා ගැනීමට දායකත්වයක් දීලත් නැහැ. නේව අත්තහිතායච පටිපන්නෝ නෝ පරහිතායච. හතරවෙනි එක්කෙනා තමයි අත්තහිතායච පටිපන්නෝ පරහිතායච. තමන්ගේ ජීවිතයේදී ආපහු හැරලා බලනකොට කල්පනා කරනකොට මම මගේ ජීවිතේ කොච්චර ලස්සනට ගත කරලා තියනවද? අවුරුද්දෙන් අවුරුද්ද මගේ ජීවිතේ මං සාර්ථකත්වයේ කරා ගෙනහිල්ලා තියනවා. මං අපරාධ කරලා නැහැ. වංචා කරලා නැහැ. හොරමැරකම් කරලා නැහැ. අසාධාරණෙන් හම්බ කරේ නැහැ. අනුන්ව රැවට්ටුවේ නැහැ. මුලාවටපත් කළේ නැහැ. මං සාධාරණව හොයාගත්ත දෙයක් තියෙන්නේ. ඒ ලබන ආස්වාදය, ඒ ලබන සතුට කීයෙන් කී දෙනෙකුට ලබන්න පුළුවන්. එහෙම ලබනවා නම්
ඒක අත්තහිචායට පටිපන්නෝ. ඒ වගේම මං නිසා මං උදව් කරලා මං මඟ පෙන්නලා අතහිත දීලා සමහර වෙලාවට ආපහු බලාපොරොත්තු නොවූ මං ධනෙ ටිකක් පරිත්‍යාග කරලා ඒකෙන් දියුණු වෙච්ච අය, ඒකෙන් ජීවිතේ හැඩගස්සගත්ත අය කී දෙනෙක් නම් ඉන්නවද කියලා හිතනකොට මොන සතුටක්ද? ඒ ජීවිතේට කොච්චර වටිනකමක් තියෙනවද? පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔබට අපට මෙන්න මේ 4 වෙනිවට කිව්ව පුජ්‍යලයා වෙන්න උත්සාහ කරන්න කියලා. අත්තහිතායච පටිපන්නෝ පරහිතායච. ඇයි බොහෝම අමාරුවෙන් ලබාගත් ජීවිතයක උරුමකාරයෝ අපි, මනුස්ස ජීවිතය. ඔබ ඒ සියල්ලටම වඩා මහා භාග්‍ය සම්පන්නයි, අංග සම්පූර්ණ මනුස්ස ජීවිතයක් ලබා ගන්න සමත් වුණා, භාග්‍ය සම්පන්න වුණා. අඩුපාඩුකම් නැති. පේනවා නම් ශරීරාංගවල අඩුපාඩුකම් පේනවා. පේන්නේ නැත්තේ මානසිකව තියෙන දුර්වලතා අඩුපාඩුකම් විතරයි කාගේ වුණත්. එතකොට අපි ඒ මහා භාග්‍ය සම්පන්න ජීවිතයට උරුමකම් කිව්වට අපිට සදාකාලිකව ජීවත් වෙන්න බෑ. ජීවත් වෙන්නේ ටික කාලයයි. ඒ කාල සීමාව තුලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ සම්පූර්ණත්වයට පත් වුණු පුද්ගලයෙක් වෙන්න. කොහොමද එහෙමපත් වෙන්නේ? ඔබ සතු දැනුම, ඔබ සතු ශක්තිය, ඔබ සතු සම්පත ඔබේ පරිභෝජනයට යොදා ගන්නවා වගේම අනුන්ගේ යහපත සඳහා කොටසක් හෝ යොදවන්න. සල්ලි මිල මුදල් නැහැ කියලා හිතමුකෝ. දැනුමින් අවබෝධයෙන් සන්නද්ධ වෙලා ඉන්නවා නම් එයාට පුළුවන් තවත් කෙනෙකුගේ දැනුම දීලා තව කෙනෙකුගේ ජීවිතය ගොඩනගන්න උදව් කරන්න. බුදුරජාණන් වහන්සේ 45 වසරක් කළේ කටයුත්ත. උන්වහන්සේ මිල මුදල් දුන්නේ නැහැ. ගෙවල් දොරවල් හදලා දුන්නේ නැහැ. ස්වාමීන් වහන්සේලාට පන්සල් ආරාම හදලා දුන්නේ නැහැ. බෝධි රෝපණය කළේ නැහැ. උන්වහන්සේ කළේ මිනිස්සු හදපු එක. ආගම කුමක් වුණත්, ජාතිය කවර එකක් වුණත් බුදුහාමුදුරුවන් වහන්සේ කළේ ලෝකෙම මිනිස්සු හදන්න. උන්වහන්සේ සංසාරේ පුරා ලබාගත් අවබෝධය, දැක්ම බෙදා හදා දීම. ඒ නිසා තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේට තිබුණ ප්‍රාතිහාර්ය 3ක්. ප්‍රාතිහාර්ය 3ක් තිබුණා. මොකද්ද? 이르දි ප්‍රාතිහාර්ය, ආදේශනා ප්‍රාතිහාර්ය, අනුශාසනා ප්‍රාතිහාර්ය කියලා. 이르දි ප්‍රාතිහාර්ය කියලා කියන්නේ අරුම පුදුම දේවල් කිරීමේ හැකියාව තිබුණා. බුදු බලය යොදවලා කරවන්න තිබුණා. කරන්නත් පුළුවන්. ඒ නිසානේ යමාමා පෙළහැර පෑවේ සමහර තැන්වල විශ්වය ජනකයි. බලාගෙන ඉන්නකොට මෙන්න ගිනි කඳක් එක රෝම කූපයකින් ඉහළට යනවා, අනිත් රෝම කූපයෙන් ජල කඳක් යනවා පේනවා බලාගෙන ඉන්න අයට. හිටි ගමන් පුද්ගලයෝ අතුරුදහන් කරනවා. එක්කෙනෙක් 500 වාරයක් මවාපානවා. බලාගෙන ඉන්න අය පුදුම වෙනවා, මේ එක ආම්දුරුවන්ගේ රූප මේ 500ක් ඉන්නවනේ. දිය මතු පිට නිකම්ම ඇවිදගෙන යනවා. අහසින් පියාසර කරනවා. එහෙම කරන්න පුළුවන්. ඒවට කියන්නේ 이르දි ප්‍රාතිහාර්ය කියලා. හැබැයි බුදුහාමුදුරන් වහන්සේ ඒවා අනුමත කළේ නැහැ. කරන්නත් එපා කිව්වා ශ්‍රාවකයන්ට. ඇයි? මිනිස්සු මුලාවටපත් වෙනවා. මිනිස්සු මුලාවටපත් වෙනවා. දෙවෙනි එක තමයි ආදේශනා ප්‍රාතිහාර්ය. ආදේශනා ප්‍රාතිහාර්ය කියලා කියන්නේ අනුන්ගේ සිත් හඳුනාගෙන හිතේ තියෙන දේ කියන්න පුළුවන් බුදුහාමුදුරන් වහන්සේ. දැන් තථාගතයන් වහන්සේ මේ ධර්මාසනයේ වැඩ හිටියානම් කළුබෝල මහත්තයලා මොනවද මේ වෙලාවේ හිතන්නේ කියලා බුදුහාමුදුරන් වහන්සේ කියන මහත්තයෝ දැන් හිතේ තියෙන මේ සිතුවිල්ල නේද කියලා. එතකොට මොකද වෙන්නේ? කළුබෝල මහත්තයා හිතනවා
මං හිතාපු જાතිය කෙනෙක් නෙවෙයි, මං හිතන ඔක්කොම පේනවනේ යාට. මහ පුදුමයිනේ කියලා සලකන්න ගන්නවා එතන ඉඳලා. ඒක නිසා බුදුහාමුදුරන් වහන්සේ ඒකත් ප්‍රතික්ෂේප කළා. ඇයි යම් යම් ශාස්ත්‍ර තිබුණා ප්‍රගුණ කළ අයට එහෙම කරන්න පුළුවන් ඒකයි. දැන් ඔය දැනුත් ඉන්නේ එක්කෙනා ආවහම අත බලලා කියන්න පුළුවන් කියනවා, බුලත් අතේ බුලත් ටික ගණන් කරලා කියන්න පුළුවන් කියනවා, එන විලාසයෙන් කියන්න පුළුවන් මොකේට දාය කියලා. ඒ එක එක ශාස්ත්‍ර තියෙනවා. අපිට පුදුමයි වුණාට ඒ ශාස්ත්‍රයේ ප්‍රගුණ කරපු අයට ඒක එච්චර දෙයක් නෙවෙයි. ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේ ආදේශනා ප්‍රාතිහාර්යයත් ප්‍රතික්ෂේප කළා. උන්වහන්සේ අනුමත කළේ අනුශාසනා ප්‍රාතිහාර්යය. 45 වසරක් උන්වහන්සේ කළේ අනුශාසනා කිරීම. මිනිස්සුන්ට හරි වැරද්ද කියලා දුන්නා. කල යුත්ත නොකල යුත්ත කියලා දුන්නා. ජීවිතේ හැඩගස්ස ගන්න හැටි කියලා දුන්නා. මේ ජීවිතේ සැපය කරා ගෙනියන්නේ කොහොමද කියලා දුන්නා. ඒ වගේම ඔබෙන් කෙරෙන්න ඕන යුතුයකම් ටික මොනවද? ඒත් එක්කම ඔබේ හැසිරීම නරක කරගත්තාම අනිත් අයට සිද්ධ වෙන විනාශය, පාඩුව, ඒවා පිළිබඳවයි කියලා දුන්නේ. ඒකයි අනුශාසනා ප්‍රාතිහාර්යයේ තියෙන වටිනාකම. ඒවා අපට කියලා දුන්න ඒවාගෙන් එකක් තමයි මේ සික්ඛාපද සූත්‍රය. දැන් අපිට තියෙන්නේ මේක තේරුම් අරගෙන අපි ශික්ෂිත පුද්ගලයන් බවට පත් වෙන්න ඕනේ. මම වැරද්දක් කරන්න හොඳ නැහැ. ඒ වගේම තව කෙනෙක් වැරද්දට යොමු වෙලා ඉන්නවා නම් ඒ පුද්ගලයා වැරද්දෙන් නිදහස් කරගන්න, ගොඩගන්න මට කළ හැක්කේ යමක්ද ඒක කරන්න ඕන. එතකොට බබලන්නේ ඔබ. සතුට තියෙන්නේ ඔබට. ඒ බබලන සතුට තියෙන පුද්ගලයාගේ මෙලොව ජීවිතයේ කීර්තිමත්, පරලෝ ජීවිතයේ සැපවත්, දෙලොව ජයග්‍රහණය කිරීමෙන් ලබන නිවන් අවබෝධ කරගන්නත් ඒකම තමයි සහයෝගය දෙන්නේ, සහභාගී වෙන්න පුළුවන්කම තියෙන්නේ, ආධාරකයක් හැටියට පවතින්නේ. ඒ හැකියාව, ඒ තත්වය පින්වත් ඔබට ලැබේවා කියන ප්‍රාර්ථනාවයි අද මේ ධර්ම දේශනාවෙන් කරන්නේ. කළුබෝවිල ජානකී කළුබෝවිල මහත්මිය සහ රවි කළුබෝවිල මහත්මයාගේ ප්‍රධානත්වයෙන් තමයි අද මේ ධර්මානුශාසනාව සූත්‍ර දේශනාවේ දායකත්වයේ දරලා තියෙන්නේ, පවත්වා ගත්තේ. හිතවතුන් පවුලේ ඇත්තෝ එකතු පාදා කරගෙන බෞද්ධ රූපවාහිනිය ඔස්සේ මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටමත්, විශේෂයෙන්ම මීට අවුරුදු 28කට පෙර මිය ගිය පියසේන ගුණසේකර පියතුමාණන්ට, මීට අවුරුදු 19කට පෙර මිය ගිය මල්ලිකා ගුණසේකර මව්තුමියට, වසර 6කට පෙර මිය ගිය විල්ප්‍රඩ් කළුබෝවිල මැතිතුමාට සහ මාස 8කට පෙර මිය ගිය කමලා කළුබෝවිල මැතිණියට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. එංගලන්තයේ ජීවත්ව 2021 මාර්තු 9 වෙනි දින අභාව ප්‍රාප්ත වූ පවුලේ සමීපතමයෙකු රිචඩ් ලී මහතාටත් පින් අපේක්ෂාවෙන් මිය පරලෝ යන්න ඉදලා ඉන්න සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. සූත්‍ර දේශනාව ශ්‍රවණය කර පින්වත් ඔබ හැම දෙනාගේමත් පවුල්වල ජන්මාන්තරගත වෙන්න යෙදුණු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා, දුකින් මිදෙත්වා, සැපයෙන් සැපයට පැමිණෙත්වා, සංසාර දුකින් එතරව ලබන අමා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරමු. කළුබෝවිල පවුලේ සියලු දෙනාටත් සහභාගී වෙච්ච පින්වත් ඔබ හැම දෙනාටමත් බෞද්ධ රූපවාහිනිය ඔස්සේ මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කළ සදහැවතුන් සියලු දෙනාටමත් කායික මානසික නිරෝගී භාවය ලැබේවා. මේ දරුණු වසංගත උවදුර අපි ජීවත් වන අහල සීමාවකටවත් ලං නොවේවා. යහපත් ජීවිතයක් ගත කරලා තමන්ගේ යහපත, අනුන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරමින් වාසනාවන්ත ජීවිත කාලයක් ගත කරලා පරලෝ ජීවිතත් සැපවත් කරගෙන ඔබ හැම දිනාටම උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති.